පිරිවෙන දහම් පාසල. තෙරුවන් සරණයි ආයුබෝවන්. අපි අද සාමාන්‍ය පෙළ විභාගයේ ලියන්නට ඉන්න දරුවන්ට වැදගත් වෙන පාඩමක් තමයි ඉගෙන ගන්නට ලෑස්ති වෙන්නේ. 11 ශ්‍රේණියේ සාමාන්‍ය පෙළ 11 ශ්‍රේණියේ බුද්ධ ධර්මයේ විෂය ටිකක් අමාරු විෂයක් කරගෙන තියෙනවා දරුවෝ. මේ තියෙන විශේෂ දේවල් පාඩම් කරගෙන අවබෝධ කරගන්න වැඩි අවධානයක් යොමු කරන්නේ නැති නිසා ටිකක් අමාරු කරගෙන තියෙනවා. ඉතින් මේ අමාරුව මගහරව ගන්නට තමයි මේ පාඩම් පෙළ නිර්මාණය කරලා අපි ඔබට ලබා දෙන්නේ. ඒ නිසා ඔබට පුළුවන්කම තියෙනවා මේ පාඩම් අධ්‍යයනය කරන්නට. පාඩම් සියල්ලක්ම අධ්‍යයනය කළාම බුද්ධ ධර්මයේ විෂයටත් ඒ සාමාර්ථයක් ලබා ගන්නට පුළුවන්. ඔබේ අදහස ඒ සාමාර්ථ 9ක් නම් ඒ සාමාර්ථ 9ම ලබා ගැනීම සඳහා සාමාන්‍ය පෙළ විභාගයේදී බුද්ධ ධර්මයේ විෂය ගොඩක්ම ලේසියෙන් පහසුවෙන් දහම් පාසල් යන නිසා දහම් පාසලිනුත් ඉගෙන ගන්නවා. පාසලිනුත් ඉගෙන ගන්නවා. ඒ නිසා ඒ සාමාර්ථකේ යන්න පුළුවන්. ඒ සාමාර්ථයක් ගන්න පුළුවන්. ඉතින් ඒ වුණත් බුදුදහම තමයි ලෝකේ උගන්වලා තියෙන ගැඹුරුම දහම තියෙන්නේ. ඒ නිසා මේ පාඩම් වලින් කර්මයේ පිළිබඳව, ඊට පස්සේ පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳව, චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව, රාජ ධර්ම පිළිබඳව ගොඩක් දේවල් අපිට ඉගෙන ගන්න තියෙනවා. ඒ නිසා මේ විෂයත් ගොඩක් වැදගත් වෙන විෂයක් කියන එක මතක තියාගෙන මේ පාඩම් පෙළ අධ්‍යයනය කරමු. දරුවන්ගේ 11 වෙනි පාඩම පෙරලා ගන්න. 11 වෙනි පාඩම පුද්ගල විෂමතා සහ කර්මය කියන පාඩම. පුද්ගල විෂමතා සහ කර්මය කියන පාඩම. අපි 10 වෙනි පාඩම මේ වෙද්දි කතා කරලා තියෙනවා. ඉතින් අද කතා කරන්නේ 11 වෙනි පාඩම. පාසලේ අප කාහටත් පසුගිය සතිය සංවේගජනක වූයේය. එයට හේතුව වූයේ අප සමග ඉගෙනුම ලැබූ යහළුවෙකුගේ හදිසි වියෝවීමයි. ඩෙංගු රෝගයේ වැළඳීම නිසා මියගිය මිතුරා ගැන පාසලේ සියල්ලෝ සැබවින්ම දුක් වූහ. මියගිය අපේ පන්තියේ සොහොයුරෙකු නිසා අපි බොහෝ දුක් වුනෙමු. කිසිවෙකුටත් හිරිහැරයක් නොකර සිටිය අයෙකු ළමා වියේදීම මෙසේ මියගියේ ඇයිද යන්න අප කාටත් ප්‍රශ්නයක් විය. බොහෝ දෙනා මේ ගැන සාකච්ඡා කළහ. ඒ අනුව මියගිය අපේ මිතුරා වෙනුවෙන් පාසලේදී ධර්මදේශනාමය පින්කමක් කොට පින් අනුමෝදන් කිරීමට අපි තීරණය කළෙමු. අප පාසලේ කාහටත් පසුගිය සතිය සංවේගජනකුන් පාසල තුල සිද්ධ වෙනවා විශේෂ කාරණයක්. ඒ තමයි පාසලේ දරුවෙක් මිය යනවා. පාසලේ දරුවෙක් මිය යනවා. මිය යන්නේ ඒට හේතු උනේ අපත් එක්ක ඉගෙන ලබලා ජීවත් වෙච්ච මේ යාළුවා ඩෙන්ගු රෝගය වැළඳිලා මිය යෑම නිසා. ඩෙන්ගු රෝගය වැළඳිලා මිය යනවා. 11 ශ්‍රේණියේ දරුවෙක් තමයි ඒ විදිහට මිය ගිහිල්ලා තියෙන්නේ. පාසලේ ඉන්න හැම දිනාටම මලගයක් වුණාට පස්සේ අපි එක්ක හිතවත් කෙනෙක් නැති වුණාට පස්සේ මිය ගියාම පුදුම තරම් දුකක් කනගාටුවක් අපිට දැනෙනවා. ඉතින් ඒ වෙලාවේදී අපි ධර්මදේශනා පවත්වලා අපේ හිතේ තියෙන දුක තුනී කරගන්න නැති කරගන්න කටයුතු කරනවා. ඉතින් මේ පාසලේ දරුවොත් ඒ විදිහට භික්ෂුන් වහන්සේ නමක් සම්බන්ධ කරගෙන ධර්මදේශනාවක් සිදු කරගන්නට අදහස් කළා. කිසිවෙකුටත් හිරිහැරයක් නොකර සිටිය අයෙකු ළමා වියේදීම මෙසේ මිය ගියේ ඇයිද යන්න අප කාහටත් ප්‍රශ්නයක්. කිසිම කෙනෙක්ට කරදරයක් නැති ළමයි දරුවෙක් ඊට අමතරව ළමා වියේම පුංචි කාලේ අවුරුදු 15ක් අවුරුදු 16ක් වගේ කාලයක් තමයි සාමාන්‍ය පෙළ පන්ති ඉන්නවා කියලා කියන්නේ. ඒ වගේ කාලයක තමයි මිය යන්නේ.
බොහෝ දෙනා මේ ගැන සාකච්ඡා කළහ. ගුරු මණ්ඩලයේ ඉන්න අපේ ආචාර්යවරු, ගමේ ඉන්න අය හැමෝම මේ ගැන කතා කළා. ඒ අනුව මේ ගිය අපේ මිතුරා වෙනුවෙන් පාසලේදී ධර්මදේශනාමය පින්කමක් කොට පින් අනුමෝදන් කිරීමට අපි තීරණය කෙලෙමු. ධර්මදේශනාවක් පවත්වන්නට තීරණය කරගත්තා. පන්තිභාර ගුරුතුමිය ධර්මදේශනය සඳහා වැඩම කළ ස්වාමින් වහන්සේගෙන් මෙවැනි ඉල්ලීමක් කළාය. ස්වාමින් වහන්ස, පන්තියේ හොඳට හිටිය දරුවෙකු මෙසේ හදිසියේ මිය ගියේ ඇයිද කියා ධර්මානුකූලව පහදා දෙන්න පුළුවන් නම් හොඳයි. ඒ අනුව ස්වාමීන් වහන්සේ අපට කර්මය ගැන ඉතා වටිනා ධර්මදේශනාවක් කළසේක. ගුරුතුමියගේ නියමයේ පරිදි අපි ධර්මදේශනාව ශ්‍රවණය කරන අතර වැදගත් කරුණු සටහන් කරගත්තෙමු. ධර්මදේශනාවෙන් අනතුරුව මියගිය මිතුරා වෙනුවෙන් පිරිකර පූජා කොට පින් අනුමෝදන් කළෙමු. එදා ස්වාමින් වහන්සේ කළ ධර්මදේශනාව පාදක කරගනිමින් ලිපියක් සකස් කරන ලෙසට ගුරුතුමිය අපට දැනුම් දුන්නායි. ඒ අනුව ස්වාමින් වහන්සේ සිදු කළ ධර්මදේශනාව අපි මෙසේ පෙළගැස්ුවෙමු. හාමුදුරුවන් වහන්සේ වැඩම කළාට පස්සේ පන්තිභාර ගුරුතුමිය ධර්මදේශනාව සඳහා වැඩම කරපු ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලීමක් කළා. ඉල්ලීමක් කරනවා. මොකක්ද ඉල්ලීම? ස්වාමීන් වහන්සේ පන්තියේ හොඳට හිටිය දරුවෙකු මෙසේ හදිසියේ මිය ගියේ ඇයිද කියා ධර්මානුකූලව පහදා දෙන්න පුළුවන් නම් හොඳයි. ඒ විදිහට ඉල්ලීමක් කරනවා. ස්වාමීන් වහන්සේ පන්තියේ හොඳට හිටපු දරුවෙක් තමයි මේ විදිහට මිය ගියේ. මිය පරලෝකයේ පන්තියේ ගොඩක්ම හොඳට ඉන්න දරුවෙක්. ඒ නිසා මේ දරුවා මේ විදිහට මිය ගියේ ඇයි කියන එක පිළිබඳව ධර්මානුකූලව ධර්මයට අනුව පැහැදිලි කර දීමක් කරන්න පුළුවන් නම් හොඳයි කියලා ඉල්ලීමක් කළා. ඒ අනුව ස්වාමින් වහන්සේ අපට කර්මය ගැන ඉතා වටිනා ධර්ම දේශනාවක් කළසේක. කර්මය ගැන තමයි උන්වහන්සේ දා මාතෘකා කරගත්තේ. මොකක් ගැනද? කර්මය ගැන. ඉතින් සාමාන්‍ය පෙළ විභාගයේදීත් අපිට මේ කර්මය කියන මාතෘකාව යටතේ ප්‍රශ්න නිර්මාණය වෙනවා. ඒ වගේම එදිනෙදා අපි ජීවත් වෙනකොට කර්මයන් විපාක දෙනවා. සාමාන්‍ය පෙළ පන්තියේ ඉන්න දරුවෝ විදිහට විතරක් නෙමෙයි, පුංචි දවසේ ඉඳලා අපි වැඩි හිටිවියටපත් වෙලා මේ අනකම්ම මේ කර්මය කියන එක අපිට බලපාන විදිහ අනුව අපි ඒ කර්මයට අනුව අපේ ජීවිතේ ක්‍රියාත්මක වෙන විදිහ ගැන අවබෝධ කරගන්නට ඕන. ඒ විතරක් එතනින් නතර වෙන්නේ නැහැ. මරණයෙන් පස්සෙත් මේ කර්මයේ බලපෑම අපිට ලැබෙනවා. ඒ නිසා ඒ කෙරෙහි අවධානය යොමු කරලා කර්මය කියන සංකල්පය අපි ගොඩක් වැදගත් කොට සලකන්නට ඕන. ඒ වගේම කර්මය කියන සංකල්පය පිළිබඳව හොඳට අවබෝධ කරගන්නට ඕන. ගුරුතුමියගේ නියමය පරිදි ධර්මදේශනාව ශ්‍රවණය කරන අතර වැදගත් කරුණු සටහන් කරගත්තෙමු. ගුරුතුමිය අපිට කියනවා, දරුවන්ට කියනවා, ධර්මදේශනාව ශ්‍රවණය කරන අතරතුරේ භික්ෂුන් වහන්සේ දේශනා කරන ධර්ම කාරණාවන්, විශේෂ කාරණාවන් සටහන් කරන්නට ඕන. එහෙම ගුරුතුමියගේ අවවාදත් ලබාගෙන වැදගත් වෙන දේවල් සටහන් කරගන්න ගමන් දැන් දරුවන් ධර්මදේශනාව ශ්‍රවණය කරනවා. ධර්මදේශනාවෙන් අනතුරුව මියගිය මිතුරා වෙනුවෙන් පිරිකර පූජා කොට පින් අනුමෝදන් කළා. පිරිකර පූජා කරනවා, ධර්ම පරිස්කාර පූජා කරනවා භික්ෂුන් වහන්සේට. ඒක සාමාන්‍ය සිරිතක් විදිහට අනිවාර්යයෙන්ම පවත්වන දෙයක්. ඉතින් ඒ විදිහට පිරිකර පූජා කරලා පින් අනුමෝදන් කළා. ඉතින් එදා ස්වාමින් වහන්සේ කළ ධර්මදේශනාව පාදක කරගනිමින් ලිපියක් සකස් කරන ලෙසට ගුරුතුමිය අපිට දැනුම් දුන්නායි. ගුරුතුමිය ධර්මදේශනාව පැවැත්වෙන වෙලාවේ අපිට දරුවන්ට දැනුවත් කරලා තිබුණා විශේෂ දේවල් ලියාගන්න කියලා. ඒ ලියාගත් විශේෂ දේවල් වලින් ඔක්කොම එකතු කරලා ලස්සන ලිපියක් සකස් කරන්නට කියලා ගුරුතුමිය ඊට පස්සේ කියනවා. ඒ අනුව ස්වාමින් වහන්සේ සිදු කළ ධර්මදේශනාව අපි මෙසේ පෙළගැස්ුවෙමු. මෙන්න මේ විදිහට තමයි භික්ෂුන් වහන්සේ දේශනා කරපු ධර්මදේශනාව පෙළගස්වන්නට යෙදුනේ. කර්මය යනු ක්‍රියාවයි. බුදුදහම අනුව ඉන් අදහස් වන්නේ සචේතනික ක්‍රියාවයි.
එසේ නැතිනම් හිතාමතා කරනු ලබන ක්‍රියාවයි. මිනිස්සු හිතාමතා හොඳ දේ කරති. යහපත් ක්‍රියා සිදු කරති. එසේම නරක දේද කරති. අයහපත් ක්‍රියාවල නිරත වෙති. නරක ක්‍රියා නරක ප්‍රතිඵල ඇති කරයි. මරණින් මතු දුගතියක ඉපදීමට මඟ සලසයි. බුදුදහමෙහි පාපය අකුසලයේ ලෙස දැක්වෙන්නේ නරක ක්‍රියාවන්ය. එබඳු ක්‍රියාවන් මරණින් මතු දුගතිගාමී වීමට මෙන්ම සසර බොහෝ දුක් විපාක ලබා දීමටද මුල් වන්නේය. ඉතින් භික්ෂුන් වහන්සේ ධර්ම දේශනාව ආරම්භ කරනවා. උන්වහන්සේ දේශනා කරපු කාරණාවන් පැහැදිලිව ලිපියේ ලියනකොට මෙන්න මේ විදිහට ලියන්නට පුළුවන්. කොහොමද? කර්මය යනු ක්‍රියාවයි. කර්මය කියලා කියන්නේ ක්‍රියාවට. බුදුදහම අනුව ඉන්න අදහස් වෙන්නේ සචේතනික ක්‍රියාවයි. සචේතනික ක්‍රියාව කියලා කියන්නේ චේතනාව මුල් වෙච්ච. චේතනාවක් මුල් වෙන්නට ඕන. දැන් අපි කියමු වැස්සක් කියලා. ඒකත් ක්‍රියාවක්. වැස්ස වහිනවා. ඒක ක්‍රියාවක්. සිද්ධ වෙන ක්‍රියාවක්. ඒක භාව ක්‍රියාවක්. ඒක සිද්ධ වෙන දෙයක්. ඒක කර්මයක් කියලා කියන්නේ නැහැ. එහෙනම් දරුවෙක් භාවනා කරනවා. ඒක කර්මයක්ද නැද්ද? ඒක කර්මයක්. ඒ කොහොමද? එතනට චේතනාව මුල් වෙලා තියෙනවා. එසේ නැතිනම් හිතාමතා කරනු ලබන ක්‍රියාවට තමයි කර්මය කියලා කියන්නේ. හිතලා කරන ක්‍රියාවලට. හිතලා කරන ක්‍රියාවන් වලට තමයි කර්මය කියලා කියන්නේ. කර්මය කියලා කියන්නේ සචේතනිකව සිදු කරන ක්‍රියාවන් වලට. එහෙම නැත්නම් හිතාමතා කරනු ලබන ක්‍රියාවලට. මිනිස්සු හිතාමතා හොඳ දේ කරති, යහපත් ක්‍රියා සිදු කරති. හොඳ දේවල් සිද්ධ කරනවා. එසේම නරක දේද කරති, අයහපත් ක්‍රියාවල නිරත වෙති. මිනිස්සු හිතලා මතලා හොඳ දේවල් කරනවා. මම මුලින් කිව්වේ හොඳ දේවල් කියලා භාවනා කරනවා. අපි උදෑසන සම්බුද්ධ වන්දනාව සිද්ධ කරනවා. එහෙම නැත්නම් අපි ගුරුවරුන්ට වන්දනා කරනවා. අපි අසරණ අයට උදව් කරනවා. දැන් මේ ධර්ම දේශනාවක් පවත්වලා යාළුවට පින් අනුමෝදන් කරන්නට ඕන කියලා හිතක් ඇති වුණා. ඒ හිතට අනුව තමයි දැන් අපි මේ ධර්ම දේශනාව පවත්වන්නේ. ධර්ම දේශනාව පවත්වලා ඒ පින අනුමෝදන් කරන්නේ පිරිකර පූජා කරලා. එතකොට මේ යහපත් ක්‍රියාවක්. ඒ යහපත් ක්‍රියාවක් ඊට පස්සේ නරක දේ කරති. අයහපත් ක්‍රියාවල නිරත වෙති. රණ්ඩු සරුවල් වෙන අවස්ථාවක්, නරක වචන කියන අවස්ථාවක්. එහෙම ගත්තොත් ඒවා නරක දේවල්. එහෙනම් කර්මය කියලා කියන්නේ සචේතනික ක්‍රියාවන් වලට හිතලා මතලා කරන දේවල් වලට ඒ හිතලා මතලා කරන දේවල් හොඳ දේවල් විදිහටත් නරක දේවල් විදිහටත් කියන අංශ දෙකෙන්ම කරනවා. නරක ක්‍රියා නරක ප්‍රතිඵල ඇති කරයි. මරණින් මතු දුගතියක ඉපදීමට මඟ සලසයි. බුදුදහමේ පාපය අකුසලයේ ලෙස දැක්වෙන්නේ නරක ක්‍රියාවන්ය. නරක ක්‍රියා කරන අයට නරක ප්‍රතිඵල ඇති කරනවා. නරක ක්‍රියා කළොත් මොනවද ලැබෙන ප්‍රතිඵල? නරක ප්‍රතිඵල. මරණින් පස්සේ මොකද වෙන්නේ? නරක ක්‍රියා කළාම දුගතියක ඉපදීමට සිද්ධ වෙනවා. නරක ක්‍රියාවලින් නරක ප්‍රතිඵල තමයි ලැබෙන්නේ. නරක ප්‍රතිඵල ලබාගත් අය මරණින් පස්සේ ගිහිල්ලා දුගතියක සතර අපාය නරකේ, තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, අසුර ලෝකේ කියන මේ සතර අපායට වැටෙන්න පුළුවන්. නරක, තිරිසන්, പ്രേත, අසුර. එහෙම නැත්නම් මනුස්ස ලෝකේ ඉපදෙන්න පුළුවන්. හැබැයි දුප්පත් වෙලා, දුර්වර්ණ වෙලා, අංග විකල වෙලා එහෙමත් මනුස්ස ලෝකෙත් ඉපදෙන්න පුළුවන්. බුදුදහමෙහි පාපී අකුසලයේ ලෙස දැක්වෙන්නේ නරක ක්‍රියාවන්ය. නරක ක්‍රියාවලට බුදුදහමේ හඳුන්වන නම් මොනවද? පාපය, අකුසලය. පාපය, අකුසලය කියලා තමයි බුදුදහමේ කියන්නේ. එතකොට නරක ක්‍රියාවලින් නරක ප්‍රතිඵල ලැබෙනවා, මරණින් පස්සේ දුගතිගාමී වෙනවා. බුදුදහමේ මේ නරක ක්‍රියාවන් පාපය, අකුසලය කියන නම් වලින් තමයි හඳුන්වන්නේ. ඒ බඳු ක්‍රියාවන් මරණින් මතු දුගතිගාමී වීමට මෙන්ම සසර බොහෝ මරණින් මතු දුගතිගාමී වීමට මෙන්ම සසර බොහෝ දුක් විපාක ලබා දීමටද මුල් වන්නේය.
ඒ වගේ නරක ක්‍රියාවන් වලින් මොකද වෙන්නේ? පස්සේ මරණින් මතුව දුගතිගාමී වෙන්නට සහ සංසාරේ බොහෝ දුක් විඳින්නට හේතු වෙන කාරණාවක් වෙන්නට පුළුවන්කම තියෙනවා. හොඳ ක්‍රියා හොඳ ප්‍රතිඵල උදා කරයි. දුගතියක සුගතියක ඉපදීමට උපකාරී වෙයි. බුදුදහමේ එබඳු හොඳ ක්‍රියා හඳුන්වන්නේ පින කුසලයේ යනාදී වචන වලින්. අපි කතා කළා ක්‍රියාවක් සචේතනිකව සිද්ධ කරද්දී ඒක විපාක ගෙන දෙන කර්මයක් බවට පත් වෙනවා කියලා. ඒක හොඳ සහ නරක කියන අංශ දෙකකින්ම කරන්න පුළුවන් කියලා කිව්වා. හොඳ ක්‍රියා හොඳ ප්‍රතිඵල උදා කරනවා. සුගතියක ඉපදීමට උපකාරී වෙන්නේ එතකොට මොකක්ද? හොඳ ක්‍රියාවල ප්‍රතිඵලය. බුදුදහමේ එබඳු හොඳ ක්‍රියා හඳුන්වන්නේ කොහොමද? පින කුසලයේ කියලා. එහෙනම් පින කුසලයේ කියන එකේ විරුද්ධ පද මොනවද? පාපය අකුසලය. පාපය අකුසලය කියන දේවල් වලින් දුගතිගාමී වෙනවා. පින කුසලයේ කියන ක්‍රියාවන් තුලින් මොකද වෙන්නේ? සුගතිගාමීව ඉපදෙන්න පුළුවන්කම හැකියාව ලැබෙනවා. බුදුදහමෙහි එබඳු හොඳ ක්‍රියා හඳුන්වන්නේ පින කුසලයේ යනාදී වචන වලිනි. මෙසේ චේතනාව මුල් කොටගත් යහපත් හා අයහපත් ක්‍රියා දාමයන් කර්ම නම් වේ. මිනිස්සු තිදොරින්ම කර්ම රැස් කරති. එනම් සිතින් කයින් හා වචනයෙන් මෙසේ දුක් විපාක දෙන නරක කර්ම මෙන්ම සැප විපාක දෙන හොඳ කර්මද ඇත. එබඳු දුක් සැප විපාක කර්මයේ තුලින් උපදනා බැවින් පුනර්භවයක්ද ඇත. එනම් දුගතියක හෝ සුගතියක නැවතත් ඉපදීමයි. එබඳු දුක් සැප විපාක කර්මයේ තුලින් උපදනා බැවින් පුනර්භවයක්ද ඇත. එනම් දුගතියක හෝ සුගතියක නැවතත් ඉපදීමයි. පුනර්භවය කියලා කියන්නේ මොකක්ද? සුගතියක හෝ දුගතියක නැවතත් ඉපදීම. පුනර්භවය කියලා කියනවා සුගතිය සහ දුගතිය කියන මේ තැනක නැවත වතාවක් ඉපදීම. ඒ සිදුවන්නේ කර්මානුරූපවය. හොඳ නරක ක්‍රියාවලට අනුවය. එසේ නැවත නැවතත් ඉපදමින් මිය යමින් සිදුවන පැවැත්ම සංසාරේ නම් වේ. සාංශාරික සත්වයා පුනර්භවයට හිමිකම් ඇත්තෙකි. එනම් නැවත නැවතත් සසර කර්මානුරූපව ලැබෙන ස්කන්ධ පටිපාටි ඇත්තෙකි. ඊට පස්සේ බලන්න මොන සඳහන් කරනවා කර්ම මෙන්ම සැප විපාක දෙන හොඳ. ඉතින් මේ හොඳ කර්මවල විපාක අනුව නැවතත් ඉපදීමක් සංසාරයේදී සිද්ධ වෙනවා. ඒක තමයි මෙතනදී කියන්නේ. බලන්න ඒක කොහොමද අපිට තේරුම් ගන්නට පුළුවන් කියලා පුනර්භවය ගැන කතා කළා. මෙසේ චේතනාව මුල් කොටගත් යහපත් හා අයහපත් ක්‍රියාදාමයන් කර්ම නම් වේ. චේතනාව මුල් කරගත්ත යහපත් සහ අයහපත් කියන මේ හැසිරීම් රටාවන් වලට කියන්නේ කර්ම කියලා. මිනිසුන් තිදොරින්ම කර්ම රැස් කරති. තිදොරින් කර්ම රැස් කරති. අන්න මෙතන වැදගත් වෙනවා. මොකද්ද? දොරටු තුනකින්. අපි කයෙන් විතරක් නෙමෙයි. අපි හිතිනුත් කර්ම රැස් කරනවා. කයනුත් කර්ම රැස් කරනවා. වචනයෙන් කරන දේවලුත් කර්ම වෙනවා. අපි කාට හරි පහර දුන්නා කියන්නේ හිතන්න. ඒක විතරක් නෙමෙයි කර්මය වෙන්නේ. අපි හිතින් යම්කිසි නරක දෙයක් හිතුවා නම් යාළුවෙක් මිත්‍රයෙක් කෙරෙහි තරහ හිතක් ඇති කරගත්තා නම් ඒකත් කර්මයක් වෙනවා. වචනෙන් යම්කිසි යාළුවෙක්ට මොකක් හරි හිත රිදෙන දෙයක් කිව්වා නම් එහෙම නැත්නම් යාළුවෙක්ට උදව්වක් කළා නම් යාළුවෙක්ට හොඳ දෙයක් කියලා දුන්නා නම් ඒකත් කර්මයක් වෙනවා. එහෙනම් දොරටු තුනකින් කර්ම රැස් වෙනවා. මොනවද මේ දොරටු තුන? හිත, කය, වචනය. හිතින්, කයින්, වචනයෙන් කර්ම රැස් කරනවා. හිතෙන්, කයින්, වචනයෙන් කියන මේ දොරටු තුනෙන්ම කර්ම රැස් කරනවා. මෙසේ දුක් විපාක දෙන නරක කර්ම මෙන්ම සැප විපාක දෙන හොඳ කර්මද ඇත. මේ විදිහට සිද්ධ කරන නරක කර්ම සහ හොඳ කර්ම කියන දෙකම තියෙනවා. එබඳු දුක් සැප විපාක කර්මයේ තුලින් උපදනා බැවින් පුනර්භවයක්ද ඇත. එනම් දුගතියක හෝ සුගතියක නැවතත් ඉපදීම තමයි පුනර්භවය කියලා කියන්නේ. දුක් විපාක හෝ සැප විපාක වෙන්න පුළුවන්. ඒ දුක් විපාක සහ දුක් විපාක දෙන්නේ දුගතියක ඉපදුනාම,
සැප විපාක දෙන්නේ සුගතියක ඉපදුනාම. එහෙනම් සුගතියක හෝ දුගතියක කර්මානුරූපව නැවත වතාවක් ඉපදීමට කියනවා මොකක්ද? පුනර්භවයක් කියලා. නැවත ඉපදීමක් කියලා. දුක් සැප විපාක කර්මයේ තුලින් ඇති වෙනවා. ඒ කර්මානුරූපව ගිහිල්ලා සුගතියක හෝ දුගතියක නැවත වතාවක් ඉපදීමට කියනවා පුනර්භවය කියලා. පුනර්භවය කියන එක ඒ තරම් අපිට අවබෝධ කරගන්න බැරි කාරණයක් නෙවෙයි. අපි සිද්ධ කරන හොඳ සහ නරක ක්‍රියාවන් වල ප්‍රතිඵලය අනුව සුගතියක හෝ දුගතියක ඉපදෙනවා කියන එක තමයි පුනර්භවය කියන එකෙන් කියන්නේ. ඒ සිදුවන්නේ කර්මානුරූපවය. හොඳ නරක ක්‍රියාවලට අනුවය. ඒ පුනර්භවය තීරණය වෙන්නේ අපි සිද්ධ කරන හොඳ සහ නරක ක්‍රියාවන්ගේ ප්‍රතිඵලය අනුව. එසේ නැවත නැවතත් ඉපදෙමින් මිය යමින් සිදුවන පැවැත්ම සංසාරය කියලා කියනවා. ඒ විදිහට නැවත නැවතත් සුගති දුගති වල ඉපදෙමින් මැරෙමින් ගමන් කරන එකට කියනවා සංසාරය කියලා. සාංශාරික සත්වයා පුනර්භවයට හිමිකම් ඇත්තකි. සංසාරය කියලා කියනවා. ඉපදෙමින් මැරෙමින් ගමන් කරමින් සිටිනවා නම් ඒකට කියන්නේ සංසාරය කියලා. සංසාරික සත්වයාට පුනර්භවයට හිමිකම් කියන්නට වෙනවා. නැවත ඉපදෙමින් මැරෙමින් තමයි ගමන් කරන්නේ. ඒක තමයි පුනර්භවය කියලා කියන්නේ. එනම් නැවතත් සසර කර්මානුරූපව ලැබෙන ස්කන්ධ පටිපාටි ඇත්තකි. ස්කන්ධ පටිපාටි නැවත නැවතත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහ ලබන තත්වයටපත් වෙනවා. එහෙම නැත්නම් නාමයක් රූපයක් කියන දෙකක් නිර්මාණය වෙනවා. සංසාරික මේ වශයෙන් ස්කන්ධ පටිපාටියකටපත් වෙන පුද්ගලයෙක් වෙනවා. කවර වයසකදී වුවද කෙනෙකුගේ ජීවිතයේ නිමවීම සසර පැවැත්මේ ස්වභාවයයි. කොයි වයසක වුණත් මේ දේ සිද්ධ වෙන්න පුළුවන්. ස්වාමින් වහන්සේ ධර්ම දේශනාව දිගටම පවත්වාගෙන යනවා. මේ සිද්ධ වෙන මරණය නැවත ඉපදීම කියන දේවල් සංසාරයේ සිද්ධ වෙනවා. ඒ අනුව මරණය කියන දේ කොයි වෙලාවෙදී වුණත් සිද්ධ වෙන්න පුළුවන්. ඒත් මරණයෙන් ජීවිතයේ කෙලවර නොවේ. නැවත ඉපදී නැවත මිය යයි. මේ චක්‍රයක් මෙන් සිදුවේ. රෝදයක් වගේ චක්‍රයක් වගේ මරණයෙන් පස්සේ ජීවිතයේ කෙලවර වෙන්නේ නැහැ. නැවත ඉපදෙමින් නැවත මිය යමින් චක්‍රයක් විදිහට ගමන් කරනවා. නිර්වාණ අවබෝධය ලබන තෙක් මේ මෙසේ සිදුවේ. නිර්වාණය ලබන තෙක්ම මරණයට පත්වීම නැවත ඉපදීමට පත්වීම ඒ විදිහට සිද්ධ වෙනවා. මේ අතර අප රැස් කරන කුසල අකුසල අනුව පින්පව් අනුව අපට සැප දුක ඇති වේ. සැප දුක ඇති වෙන්නේ අපි කරන පින් සහ පව් අනුව. කුසල අකුසල අනුව. සසර අප සිතන කතා කරන දේ මෙන්ම ක්‍රියාත්මක කරන දේ අනුව විපාක ලැබේ. සංසාරයේදී අපි හිතන විදිහ අනුව කතා කරන දේවල් වලින් ක්‍රියාත්මක කරන දේවල් වලින්. ඉතින් මෛත්‍රිය කරනවා කියලා කියන්නේ අපි හිතින් මෛත්‍රී කරන හැම දිනාටම යහපතක් වේවා. සියලු සත්වයෝ සුවපත් වේවා කියලා. ඒක භාවනා කුසල කර්මයක් වෙනවා. ඒක දාන සීල භාවනා කියලානේ අපි ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා ඉගෙන ගන්න. එහෙනම් භාවනා කරන එක. භාවනාව කරන්නේ අපි හිතින්. කය සංවර කරගෙන හිතින් තමයි භාවනාවේ යෙදෙන්නේ. එහෙනම් එතනදී සිද්ධ වෙනවා පිනක් කුසලයක්. එහෙනම් සිතින් පින් සිද්ධ වෙනවා වගේම තමයි හිතින් නරක දේවල් හිතනකොට අකුසල් පව් සිද්ධ වෙනවා. හිත, කය, වචනය කියන තුන් දොරෙන්ම කර්ම රැස් වෙනවා. අප කරන හොඳ ක්‍රියාවන්ට සැප විපාක ලැබෙන අතර අප සිදු කරන නරක ක්‍රියාවන්ට දුක් විපාක ලැබෙන බව අපි මුලිනුත් කතා කළා. මෙය අප කැමති වුවත් අකමැති වුවත් සිදුවන බව මතක තබා ගත යුතුයි. අපි කැමති වුණත් අකමැති වුණත් අපි සිද්ධ කරන කර්ම වල විපාකේ ලැබෙනවා. අපි කැමති වුණත් නැති වුණත් මෙලව ජීවත් වන මිනිසුන් පිළිබඳව විමසා බැලීමේදී අපට පෙනී යන්නේ කිසිම කෙනෙකු තවත් කෙනෙකුට සමාන නොවන බවයි. හැඩරුවෙන්ද ගතිගුණ වලින්ද සත්වයෝ සපුරා සමාන බවක් නොපෙන්වති. මේ පිළිබඳව විමසන විට මෙසේ ඌයේ මන්දයි කෙනෙකු ප්‍රශ්න කරනවා ඇත. යාළුවෝ මිත්‍රයෝ හිතවත් අය වැඩිහිටියෝ දෙමව්පියෝ බලන්න. ඔයාලගේ අම්මයි තාත්තයි වගේද යාළුවගේ අම්මයි තාත්තයි? ගුරුවරු ඉන්න හැමදෙනාම එක වගේද? පිරිමි ගුරුවරු ගැහැණු ගුරුවරු කියන මේ අය එක වගේද? නැහැ. ඊට පස්සේ යාළුවෝ පන්තියේ ඉන්න යාළුවෝ ගැහැණු ළමයි ඔක්කොම එක වගේද? පිරිමි ළමයි ඔක්කොම එක වගේද? අහල පහල ඉන්න යාළුවෝ එහෙම නැහැ. එක එක්කෙනා වෙනස්. එක එක්කෙනාට සල්ලි තියෙන විදිහ වෙනස්. එක එක්කෙනාට යාහන වාහන තියෙන විදිහ වෙනස්. එක එක්කෙනා කන බොන විදිහ වෙනස්. එක එක්කෙනා යන එන විදිහ වෙනස්. එක එක්කෙනා අඳින පළඳින විදිහ වෙනස්. මේ විදිහට විවිධතාවයක් තියෙනවා. ඉතින්
අපිට ප්‍රශ්නයක් ඇති වෙනවා. ඇයි මෙහෙම වුනේ කියලා. සංසාරයේ කර්මානුරූපව ඉපදමින් මැරමින් ගමන් කරනවා. ඊට අමතරව අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. මෙහෙම වෙන්නේ ඇයි කියලා. මෙහෙම වෙන්නේ ඇයි කියලා. සමහර ආගම්වල ඉගැන්වීම අනුව එය දෙවියන් වහන්සේගේ කැමැත්ත වේ. සමහර ආගම්වල කියනවා ඒ විදිහට සිද්ධ වෙන්නේ සමහර අය සැපවත්ව සමහර අය දුක් විදිහට දුප්පත් විදිහට ඉපදෙන්නේ දෙවියන්ගේ කැමැත්ත අනුව කියලා. පුද්ගල විසමත්වයේ සිදුවන් ඇත්තේ අදෘශ්‍යමාන බලවේගයක් නිසා නොව තමන් විසින් කරනු ලැබූ අතීත කර්මවල විපාක අනුව බව බුදු සමයේ පෙන්වා දී. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි කරන කර්මවල විපාක අනුව තමයි සැප සහ දුක් කියන දෙකම ඇති වෙන්නේ. දෙවි කෙනෙක්ගේ බලපෑමකින් දෙවි කෙනෙක්ගේ කැමැත්ත අනුව සිද්ධ වෙන දෙයක් නෙවෙයි. මොකක් නිසාද එහෙනම් සිද්ධ වෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව අනුව කර්මය අනුව තමයි සැප දුක් විපාක ඇති වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව උගන්වලා තියෙනවා චුල්ල කම්ම විභංග සූත්‍ර දේශනාවේදී. බුදුරජාණන් වහන්සේ කර්මය පිළිබඳව කළ එක් ප්‍රකට දේශනාවක් මෙසේ. චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. මහණෙනි, මම චේතනාව කර්මයේයි කියමි. සිතින් සිතා කයින් වචනයෙන් මනසින් කර්ම සිදු කරයි. මේක කීප වතාවක් අපි කියමු. චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. මහණෙනි, මම චේතනාව කර්මයේයි කියමි. සිතින් සිතා කයෙන් වචනයෙන් මනසින් කර්ම සිදු කරයි. චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. චේතනාව භික්ෂූනි මම කර්මයේයි කියමි. චේතයිත්වා සිතින් සිතා කම්මං කරෝති කර්ම සිදු කරයි. කොහොමද? කායේන වාචා මනසා. කයෙන් හෝ කායේන කයෙන් වාචාය වචනෙන් මනසින්. භික්ෂූනි මම චේතනාව කර්මයේයි කියමි. සිතින් සිතා කර්ම සිදු කරයි. කයෙන් හෝ වචනෙන් මනසින් කර්ම සිදු කරයි. කියන බුදුරජාණන් වහන්සේගේ කර්මය පිළිබඳව ඉගැන්වෙන ප්‍රකාශය. බුදුදහමට අනුව කර්මය කුසල කර්ම හා අකුසල කර්ම විදිහට කියා කොටස් දෙකකට බෙදෙනවා. කුසල කර්ම, අකුසල කර්ම. පාප කර්ම, පුණ්‍ය කර්ම. පාප කර්ම සහ පුණ්‍ය කර්ම විදිහට වර්ග කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ විදිහට චේතනාහං භික්ඛවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. මහණෙනි, මම චේතනාව කර්මයේයි කියමි. සිතින් සිතා කයින් වචනයෙන් මනසින් කර්ම සිදු කරයි කියන පාඩය අපි කතා කළා. බුදුදහමට අනුව කර්මය කුසල කර්ම හා අකුසල කර්ම කියා කොටස් දෙකකට බෙදිය හැකියි. කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒවාද සිතින් සිදුවන කුසල කර්ම, කයෙන් සිදුවන කුසල කර්ම, වචනයෙන් සිදුවන කුසල කර්ම කියා තුනකටත්, සිතින් සිදුවන අකුසල කර්ම, වචනයෙන් සිදුවන අකුසල කර්ම කියා තුනකටත් බෙදේ. තුනක ඉපදීමට අප පුනර්භවයයි කියමු. රහත් වන තුරුම අපි සසර ගමන් කරමු. පුබ්බේ නිවාසා නුස්සති ඥානය හෙවත් පෙර ජාති සිහි කළ හැකි ඥානෙ. ඉතින් තවත් ගොඩක් අපිට ගොඩක් වැදගත් වෙන තොරතුරු රාශියක් වෙනවා. කොහොමද? පොත බලන්න. කුසල කර්ම අකුසල කර්ම විදිහට කායික කුසල කර්ම කායික අකුසල කර්ම. වචනයෙන් කරන කුසල කර්ම අකුසල කර්ම. මනසෙන් සිද්ධ කරන කුසල කර්ම අකුසල කර්ම. ඒ විදිහට වර්ග කරන්න පුළුවන්කම තියෙනවා අපි කරන කර්මයන් පිළිබඳව. අපි කරන කර්මයන් පිළිබඳව වර්ගීකරණයක් කරන්නට පුළුවන්. කයෙන් සිදුවන කුසල කර්ම, කයෙන් සිදුවන අකුසල කර්ම ඒ විදිහට. ඉතින් ඊළඟට අපි බලමු ඔබට පේනවා දෙකක් අපි සිද්ධ කරනවා. බුදුදහමට අනුව කර්මය කුසල කර්ම, අකුසල කර්ම කියලා කොටස් දෙකකට බෙදෙනවා. ඊළඟට අපි කිව්වා මේ කර්මයන් කුසල කර්මයන් කයිනුත් වචනයනුත් සිතිනුත් කරනවා. අකුසල කර්මයන් කොහොමද? දොරටු තුනෙන්ම කරනවා. කයෙන් කරන අකුසල කර්ම, වචනයෙන් සිදු කරන අකුසල කර්ම, මනසින් සිදු කරන අකුසල කර්ම විදිහට වර්ගීකරණය කරන්නට පුළුවන්කම හැකියාව තියෙනවා. සිතින් සිදුවන කුසල කර්ම, කයෙන් සිදුවන කුසල කර්ම, වචනයෙන් සිදුවන කුසල කර්ම. සිතින් සිදුවන අකුසල කර්ම, වචනයෙන් සිදුවන අකුසල කර්ම.
ඒ විදිහට වර්ගීකරණය කරන්නට පුළුවන්කම තියෙනවා. මේ කුසල කර්ම නිසා සසර දික් වේ. නැවත මෙරි උපදී. නැවත ඉපදීමට අප පුනර්භවයයි කියමු. රහත් වන තුරුම අපි සසර ගමන් කරමු. රහත් භාවයටපත් වුණාම තමයි බුද්ධත්වයටපත් වුණොත් තමයි නැවත ඉපදීම නැති වෙන්නේ. බුබ්බේ නිවාසානුස්සති ඥානයේ හෙවත් පෙර කොම්බුවක් වැඩියෙන් ඇවිල්ලා තියෙන්නේ. පෙර පැවැත්ම දැකීමේ නුවණ හා චතුූපපාත ඥානයේ හෙවත් සත්වයාගේ මතු පැවැත්ම දකින නුවණ ඇති අය පුනර්භවය අත්දැකීමෙන්ම දැක ගනිති. පුනර්භවය ගැන දැනගන්න පුළුවන් කොහොමද? පුබ්බේ නිවාසානුස්සති ඥානයේ හෙවත් පෙර පැවැත්ම පිළිබඳව නුවණ. චතුූපපාත ඥානය හෙවත් සත්වයාගේ මතු පැවැත්ම දකින නුවණ කියන මේ දෙක ඇති කරගත්ත අයට තමයි පුනර්භවය අත්දකින්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැත්නම් අපිට මැරිලා ඉපදිලා එහෙම කියන්නට බෑ. එහෙම පුවත්පත්වල තියෙන තොරතුරු එකතු කරගන්නට ඕන. එකතු කරගෙන බලන්න අවධානය යොමු කරලා ඒ වගේ නැවත ඉපදුණු අවස්ථාවන් ගැන ප්‍රකාශ කරන ඒ වගේ සිදුවීම් ගැන අහන්නට ලැබෙනවා. ඒ පිළිබඳවත් අවධානය යොමු කරලා තොරතුරු ඒක රාශී කරගන්නට කියලා දරුවන්ට මතක් කර සිටිනවා. මේ පිළිබඳ විමසා බැලීමේදී චුල්ලකම්ම විභංග සූත්‍රයේ කදිම නිදසුනකි. කර්ම විපාක දීම සම්බන්ධව කතා කරනකොට වැදගත් වෙන සූත්‍ර දේශනාවක් ගැන තමයි අපි දැන් කතා කරන්නේ. චුල්ලකම්ම විභංග සූත්‍රය. මොකක්ද සූත්‍ර දේශනාව? චුල්ලකම්ම විභංග සූත්‍ර දේශනාව. දිනක් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩවසන විට උන්වහන්සේ හමුවට එන තෝදෙය්‍ය පුත්‍ර සුබ නම් තරුණයා. කවුද තරුණයා? චුල්ලකම්ම විභංග සූත්‍රය තමයි දැන් අපි මේ විස්තර කරන්නේ. ඉන්නවා තෝදෙය්‍ය පුත්‍ර සුබ කියන මානවකයා. තෝදෙය්‍ය කියන බමුණගේ පුතා තමයි සුබ කියලා කියන්නේ. මේ සුබ කියන කෙනා එනවා බුදුරජාණන් වහන්සේගෙන් මෙලොව අපට දක්නට ලැබෙන විෂමතා 14ක් පිළිබඳ කරුණු දක්වා ඒවාට හේතු කුමක්දයි විමසීය. තෝදෙය්‍ය බමුණගේ පුත්‍රයා සුබ කියන මානවකයා තරුණයා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නට එනවා. ඇවිල්ලා ප්‍රශ්න 14ක් අහනවා. කීයක්ද? ප්‍රශ්න 14ක්. මොකක්ද මේ සූත්‍ර දේශනාව? කර්මය ගැන කියවෙන කර්මීය විසමත්වය ගැන කියවන ඉගැන්වීම් තියෙන සූත්‍ර දේශනාව චුල්ලකම්ම විභංග සූත්‍රය. කාගේ පුතාද මේ ප්‍රශ්නේ ඇවිල්ලා අහන්නේ? තෝදෙය්‍ය කියන බමුණගේ පුතා. පුතාගේ නම මොකක්ද? සුබ කියන තරුණයා. ප්‍රශ්න කීයක්ද අහන්නේ? 14ක්. එලෙස ඔහු විමසනු ලැබූ පුද්ගල විසමතා අදත් අප අතර දක්නට ලැබේ. එම විසමතා මෙසේ දැක්විය හැකිය. අඩු ආයුෂ ඇති අය අප්පායුකා අල්ප ආයුෂ ඇති අය දීර්ඝායුෂ ඇති අය දීඝායුකා බොහෝ ආබාධ ඇති අය බහු ආබාධා අල්ප ආබාධ ඇති අය අප්පාබාධා අවලස්සන අය දුබ්බන්නා දුර්වර්ණ අය. නැවත වතාවක් බලන්න. පළවෙනි කරුණ පහ. පළවෙනි කාරණය අප්පායුකා ආයුෂ අඩුයි අල්පයි. දීර්ඝායුෂ ලැබෙනවා සමහර අයට. බහු ආබාධා ගොඩක් ආබාධ ඉපදිච්ච දවසේ ඉඳලා ආබාධ සහිත අය. අප්පාබාධා අල්ප ආබාධ ඉපදිච්ච දවසේ ඉඳන් මැරෙනකන්ම වැඩිපුර රෝහල්ගත වෙලාවක් නැති බෙහෙත් පාවිච්චි කරන්නේවත් නැති ආබාධ අඩු අය ඉන්නවා. දුබ්බන්නා අවලස්සන අය. වන්නවන්තා ලස්සන අය. ජසස් නැති අය. අපේ සක්කා ජසස් නැති අය. ජසස් ඇති අය. මහේසක්කා මහේසාක්‍ය අය. අල්ප භෝග ඇති දුප්පත් අය. අප්ප භෝගා මහත් වූ භෝග ඇති පොහොසත් අය. මහා භෝගා පහත් යයි සම්මත අය. නීච කුලීනා උසස් යයි සම්මත අය. උච්චා කුලීනා නුවණින් අඩු අය. දුප්පඤ්ඤා නුවණින් යුත් අය. පඤ්ඤාවන්තා වර්ණවන්තා අපේසක්කා මහේසක්කා අප්පභෝගා මහාභෝගා නීච කුලීනා උච්චා කුලීනා දුප්පඤ්ඤා පඤ්ඤාවන්තා. ඊට පස්සේ මුලින්ම කියන්නේ අප්පායුකා දීඝායුකා බහුආබාධා අප්පාබාධා දුබ්බන්නා මේ විදිහේ ලක්ෂණ තියෙන අය ඉන්නවා. මේක කීපවතාවක් කියවන්න. කීපවතාවක්ම කියවලා කටට හුරු කරගන්න සහ මේ වගේ බහුවර්ණ ප්‍රශ්න පවා හැදෙන්න පුළුවන්.
මේ අර්ථ දාලා මේ වර්ණ මේ පාලි කොටස් දාලා ඒ විදිහට චුල්ලකම විභංග සූත්‍රයේ සඳහන් වෙන මේ කොටස් වලින් ප්‍රශ්න නිර්මාණය වෙන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ වගේ ලක්ෂණ වලින් යුක්තයි විවිධාකාරයි. අපේ ජීවිතයට ගොඩක් වැදගත් වෙනවා. මේවා අපි සාමාන්‍ය පෙළ විභාගයේ බුද්ධ ධර්මයේ විශේෂයට විතරක් නෙවෙයි ජීවත් වෙන කාලේ පුරාවටම ගොඩක් වැදගත් වෙනවා. අපේ ජීවිතයට ලොකු ශක්තියක් ලබා දෙනවා. මෙන්න මේ වගේ ලක්ෂණ වලින් යුක්ත අය තමයි සංසාරේ ඉන්නේ. අපේ යාළුවෝ, හිත මිත්‍රයෝ, ගුරුවරු, වැඩිහිටියෝ හැම දිනාත් එක්කම ගත්තම මෙන්න මේ කියන ලක්ෂණ වලින් යුක්ත විසමාකාර ලෝකයක් තමයි තියෙන්නේ. මේ බලන්න මේ පිරිස ගිහිල්ලා හොඳට ආහාර ගන්නවා, හැඳි කෑර උප්පු අරගෙන මේ වැඩිහිටි තාත්තා ඉඳගෙන බිම ඉඳගෙන වතුර එකක් ළඟ තියාගෙන කනවා. කෑම ගෙනල්ලා දෙන්න අය ඉන්නවා. කෑම කන විදිහ බලන්න. මේ විදිහට අපි දකිනවා. ඒක කර්මානුරූපව සිද්ධ වෙන දෙයක්. ඉතින් මෙතන බලන්න. මෙතනත් එහෙමයි. මේ පිරිස මහා විශාල ආහාර මේසයක ඉඳගෙන තමයි කෑම කන්නේ. මේ දුප්පත් පුතා ඇඳුමක්වත් හරියට නැතිව මේ විදිහට ආහාර ගන්නවා. මේවා අපිට නිතරම දකින්න ලැබෙන දේවල්. ඉතින් බලන්න මේ දරුවා හරිම සන්තෝෂෙන් තමයි අම්මලා තාත්තලාත් එක්ක ඉන්නේ. අම්මයි තාත්තයි දෙන්නත් එක්ක ඉන්නේ. මේ දරුවෝ බලන්න ආබාධ සහිතව ඉපදිලා ඉන්න විදිහ. ආබාධ සහිතව මේ තියෙන්නේ විශාලට මහල් නිවාසයක්. මේ තියෙන්නේ මැටි ගහපු කටු මැටිකයක්. ඒ විදිහේ කර්මයේ විපාක දෙන ආකාරය තියෙනවා. පොහොසත් අය, මහේසක්කා, දුප්පඤ්ඤා, දුබ්බන්නා, වන්නවන්තා ඔය විදිහට එක එක විදිහේ ලක්ෂණ අපිට දකින්න පුළුවන්කම තියෙනවා. මේ බලන්න. මේ අය හොඳට ඉන්නවා. මේ අය කකුල් නැතිව ඉන්නවා. ආබාධ වලටපත් වෙලා මේ විදිහේ ස්වභාවයක් තමයි තියෙන්නේ. මෙම කරුණ ඉදිරිපත් කරන සුබ විමසා සිටින්නේ මෙම විසමතාවලට හේතු මොනවාද යන්නයි. මේකට හේතුව මොකක්ද කියලා තමයි බුදුරජාණන් වහන්සේගෙන් සුබ මානවකයා අහන්නේ. එම පැනයට පිළිතුරු දෙන බුදුරජාණන් වහන්සේ මානවකය. සත්වයෝ කර්මයේ ස්වකීය කොට ඇත්තාහ. කම්මං සත්තේ විභජති හීනප්පනීතතාය. කර්මයේ දායාද කොට ඇත්තාහ. කම්ම දායාදා. කර්මයේ කරන කොට ඇත්තාහ. කර්මයේ නෑදෑ කොට කම්ම බන්දු. කර්මයේ පිළිසරණ කොට ඇත්තාහ. කම්ම පටිසරණ. කර්මයේ නිසා මේ පුද්ගලයන්ගේ හීන බව හා කම්මං සත්තේ විභජති හීනප්පනීතතාය. කම්මං සත්තේ විභජති හීනප්පනීතතාය. කර්මය අනුව තමයි පුද්ගලයාගේ හීන බව සහ උසස් බව තීරණය කරනු ලබන්නේ කියන අදහස බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. සත්වයෝ කර්මයේ ස්වකීය කොට ඇත්තාහ, කර්මයේ දායාද කොට ඇත්තාහ, කර්මයේ කරන කොට ඇත්තාහ, කර්මයේ නෑදෑ කොට ඇත්තාහ, කර්මයේ පිළිසරණ කොට ඇත්තාහ. කර්මය නිසා මේ පුද්ගලයාගේ හීන බව සහ උසස් බව සිද්ධ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කර්මය තමයි නෑදෑයා හිතවතක් බවට පත් කරගෙන තියෙන්නේ. කර්මය පිළිසරණ එකම පිළිසරණ බවට පත් කරගෙන තියෙනවා. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ පිළිතුරු ලබා දෙනවා. එහෙත් මෙම පිළිතුරින් සෑහීමකටපත් නොවන සුබ මෙම කාරණා විස්තර කර දෙන ලෙස ඉල්ලීමක් කරා. මේ කරුණු ඒ විදිහට දේශනා කළාම මේක පැහැදිලි වෙන්නේ නැති නිසා පැහැදිලි කරලා දෙන්නට කියලා ඉල්ලීමක් කළා. එහිදී බුදුරජාණන් වහන්සේ මෙම විසමතාවලට හේතු පැහැදිලි කළසේක. එම පැහැදිලි කිරීම සංක්ෂිප්ත කොට මෙසේ දැක්විය හැකිය. මෙහිදී අප අද සිදු කරනු ලබන කර්මය හා ඊට ලැබෙන විපාකයේ වටහා ගැනීම පහසු වෙයි. මේකට අනුව අපිට පුළුවන් අපි මේ සිද්ධ කරන කර්මයේ පැහැදිලි කරලා අවබෝධ කරගන්නට කියලා සඳහන් කරනවා. අප විසින් කරනු ලබන ක්‍රියාව ඒ අනුව ලැබෙන ප්‍රතිඵලය. ප්‍රාණඝාතය කරන්නා, සතුන් මරන්නා අඩු වයසින් මිය යයි. අඩු වයසින් මිය යන්නට හේතුව තමයි අඩු වයසින් මිය යෑමට හේතුව මහා ධර්මපාල ජාතකයේදීත් මේ ගැන කියනවා. අඩු ආයුෂෙන් සහ දීර්ඝායුෂ ලබන්නේයි කියන එක ගැන. ප්‍රාණඝාතය කරන කෙනා, සතුන් මරණ කෙනා අඩු වයසින් මිය යනවා. වයස අඩුවෙන් මරණයටපත් වෙනවා. අල්පායුෂ්ක වෙනවා. අප්පායුක කියන தත්ත්වය ලැබෙන්නේ මොකක් නිසාද? සතුන් මැරීම ප්‍රාණඝාතයේ අකුසල කර්මයෙන් සිද්ධ කිරීම නිසා. ප්‍රාණඝාතය නොකරන්නා, සතුන්ට දයාව දක්වන්නා දීර්ඝායුෂ විඳි බොහෝ කල් ජීවත් වේ. එහෙනම් සතුන් නොමරන කෙනා, සතුන්ට කරුණාව දයාව දක්වන කෙනා දීර්ඝ ආයුෂ ලබනවා.
සත්ව හිංසාව සිදු කරන්නා සත්වයින්ට පහර දෙන්නා බොහෝ ආබාධ සහිතව උපදී රෝගියෙකු වී උපදී. ආබාධ සහිතව අංග විකලව ඉපදෙන්නේ මොකක් නිසාද? සත්වයින්ට පහර දෙන අය, හිංසා කරන අය. යාළු හිත මිත්‍රාදීන්ට හිංසා කරනවා නම්, වද දෙනවා නම්, සත්තුන්ට වද කරනවා නම්, හිංසා කරනවා නම් රෝගාතුරු වෙලා තමයි ඉපදෙන්නේ. ආබාධ සහිතව තමයි අපිට සංසාරේ ඉපදෙන්න වෙන්නේ. සත්ව හිංසාව නොකරන තැනැත්තා, සත්වයින්ට සලකන තැනැත්තා ආබාධ රහිතව උපදී නිරෝගීමත්ව උපදිනවා. දේශයෙන් කටයුතු කරන කෙනා, තරහ ගන්න කෙනා, වෛර කරන කෙනා දුර්වර්ණව උපදිනවා. විරූපී කෙනෙක් විදිහට ඉපදෙනවා. කැතම කැත කෙනෙක් විදිහට ඉපදෙනවා. ද්වේෂයෙන් තොරව කටයුතු කරන කෙනා, තරහ නොගන්න තැනැත්තා, මෛත්‍රී කරන කෙනා වර්ණවත්ව, වර්ණවත්ව රූමත්ව ඉපදෙනවා. ලස්සනට ඉපදෙනවා. අන්සැපතට ඊර්ෂ්‍යා කරන කෙනා, අන්සැපත දැක සතුටු නොවන කෙනා අල්පේසාක්‍යව උපදිනවා. යසස් නැතිව උපදිනවා. අනිත් අයගේ සැප සම්පත් දැකලා ඊර්ෂ්‍යා කරනවා නම්, ඒකට දේශ කරනවා නම් ඒ කෙනා අල්පේසාක්‍යව ඉපදෙනවා. යසස් නැතිව, භවභෝග සම්පත් නැතිව ඉපදෙනවා. අන්න සැපතට ඊර්ෂ්‍යා නොකරන කෙනා, අන් සැපත දැක සතුටු වෙන කෙනා මහේසාක්‍යව උපදිනවා. ගොඩක් ධන ධාන්‍ය ආදී භවභෝග සම්පත් සහිතව ඉපදෙනවා. තමා සතු කිසිවක් අන් අයට නොදී භුක්ති විඳින කෙනා, දන් දෙන්නේ නැති කෙනා අපභෝගව ඉපදෙනවා, දුප්පත්ව උපදිනවා. තමන් සතුව තියෙන දේවල් අනිත් අයගේ යහපත සඳහා දෙන කෙනා මහා භෝගීව උපදිනවා, පොහොසත්ව උපදිනවා. ගරු කළ යුත්තන්ට ගරු නොකරන, පිදිය යුත්තන් නොපුදන අධික මානයෙන් යුතු තැනැත්තා පහත් යයි සම්මත කුලවල උපදිනවා. ගරු කළ යුතු අයට, දෙමව්පියන්ට, වැඩිහිටියන්ට, ගුරුවරුන්ට ගරු කරන්නේ නැති, වඳින්නේ පුදන්නේ නැති අය පහත් කුලවල තමයි ඉපදෙන්නේ. ගරු කළ යුත්තන්ට ගරු කරන, පිදිය යුතු අයට පුදන, මානයෙන් තොර කෙනා උසස් කියන කුලවල ඉපදෙනවා. කුසල් මොනවාද, අකුසල් මොනවාද, සත්‍ය අසත්‍ය කුමක්දයි ධර්මයේ පිළිබඳ විමසුමක් නොකරන්නා ප්‍රඥාව අඩුව උපදිනවා. කුසල් මොනවද, අකුසල් මොනවද, හොඳ දේවල් මොනවද, නරක දේවල් මොනවද කියලා ඒ ගැන අවධානය යොමු කරන්නේ නැති අය ප්‍රඥාව අඩුවෙන් තමයි ඉපදෙන්නේ. කුසල් මොනවාද, අකුසල් මොනවාද, සත්‍ය අසත්‍ය කුමක්දයි ධර්මයේ පිළිබඳ විමසීම් කරන කෙනා ප්‍රඥාවන්තයෙක් විදිහට ඉපදෙනවා. ඒ විදිහට අපිට සාකච්ඡා කරන්නට පුළුවන්. පහත දක්වන ලද කර්ම හා විපාක පිළිබඳ විස්තරය සලකා බලා ප්‍රාණඝාතය කරන්නා අඩු වයසින් මිය යන බවටත්, ද්වේෂ කරන්නා අවලස්සන වන බවටත්, දන් දෙන තැනැත්තා පොහොසත් වී උපදින බවටත් යනාදී වශයෙන් මේ දේ කිරීමෙන් මේ විපාකයේම අත්වෙනවා යයි අප නිගමනයකට නොපැමිණිය යුතුය. මේ ප්‍රාණඝාතය කරන කෙනා අඩු වයසින්ම මිය යන බව, ද්වේෂ කරන කෙනා අවලස්සන වෙන බව, දන් දෙන තැනැත්තා පොහොසත් වී උපදින බව එකම කාරණාව වෙනවා කියලා අපිට හිතන්නට බෑ. හැබැයි බොහෝ දුරට ඒ විදිහේ විනාශකාරී තත්වයකින්, එහෙම නැත්නම් දුක්ඛිත තත්ව වලින් විපාක සහිතව ඉපදෙන්නේ ඒ කියන කර්ම සිදු කරන අය. මන්ද එම ක්‍රියා අතුරින් අකුසල් ක්‍රියා වද ප්‍රබල වූයේ නම් ඔහු හෝ ඇය මරණින් මතු නිරයේ උපදී. එච්චරක් නෙවෙයි සිද්ධ වෙන්නේ. ඒ කර්මයන්, අකුසල කර්මයන් සිද්ධ කිරීම නිසා නිරේ ගිහිල්ලා ඉපදෙන්න පුළුවන්. සත්ව ඝාතනය කරන්නා ඊළඟ භවයේදී නරකාදී උපදී. එය ප්‍රමුඛ වේ. ඒක තමයි ප්‍රධාන වෙන්නේ. මනුස්ස ලෝකේ ඉපදුනොත් වැරදිලාවත් මොකද වෙන්නේ? අල්පායුෂ්කව ඉපදෙනවා. එසේ නොවි ඔහු ඇය යම් සත්වයෙකු ලෙස උපත ලැබුවේද එම තැනැත්තා හෝ තැනැත්තිය අඩු වයසින් මිය පරලෝ යනවා. වයස අඩුවෙන් තමයි ඉපදෙන්නේ. නරකයේ ඉපදෙන්නේ නැතිව මොකක් හෝ හේතුවක් නිසා මනුස්ස ලෝකේ ඉපදුනොත්, එහෙම නැත්නම් සත්ව ලෝකයේ සතෙක් විදිහට ඉපදුනොත් අල්පායුෂ්කව තමයි ඉපදෙන්නේ. එසේම දන් දෙන තැනැත්තා ඊළඟ භවයේදී අනිවාර්යයෙන්ම පොහොසත් වී උපදින බවටද අප නිගමනය නොකළ යුතුය. දන් දෙන කෙනා ඊළඟ භවයේදී අනිවාර්යයෙන්ම පොහොසත් වෙලා ඉපදෙනවා කියලා කියන්න බෑ. සූත්‍ර දේශනාවට අනුව දන් දුන් තැනැත්තා ඊළඟ භවයේදී දෙව්ලොව උපදිනවා. එසේ නොවුයේ නම් ඔහු හෝ ඇය උපත ලැබූ ආත්ම භාවයේදී පොහොසත් කෙනෙක් විදිහට ඉපදෙනවා. දිව්‍ය ලෝකයේ වගේ සුගතිගාමී තැනක ඉපදෙනවා. එහෙම නැතිනම් ඔහු ගිහිල්ලා මනුස්ස ලෝකයේ ඉපදුනොත්, ඇවිල්ලා මනුස්ස ලෝකයේ ඉපදුනොත් පොහොසත් කෙනෙක් විදිහට ඉපදෙනවා. එමෙන්ම සෙසු කර්මයන්ගේ විපාකද සිදුවන බව දත යුතුය. ඒ විදිහට අනිත් කර්මවල විපාකත් සිද්ධ වෙන්න පුළුවන්. ඉහත දක්වන ලද ක්‍රියා අතුරින් අකුසල ක්‍රියා සිදු කළ තැනැත්තාට නරකයේද, යහපත් ක්‍රියා සිදු කළ තැනැත්තාට දිව්‍ය ලෝක සම්පත් ලබන්නත් පුළුවන් වෙනවා. අප මිතුරා මේ ආත්ම භාවයේදී ඊතා යහපත් ජීවිතයක් ගත කළද පෙර ආත්ම භාවයේදී සත්ව ඝාතනය කළා වෙන්න පුළුවන්. ඒ නිසා තමයි ඩෙන්ගු රෝගය හැදිලා
පුංචි කාලෙදීම මිය ගියේ. ඒ හේතුව නිසා මේ ආත්මයේදී දීර්ඝායුෂ විඳීමට හැකියාවක් නොලැබුණා. ප්‍රාණඝාත අකුසල කර්මී කරලා තියෙන්නට ඇති. මෙබඳු සිද්ධි ඇසුරෙන් කර්ම විපාක පිළිබඳ අප අවබෝධය ඇති කරගන්නට අවශ්‍යයි. ඉහත දක්වන ලද කාරණා පිළිබඳ විමසා බැලීමේදී අපට පෙනී යන්නේ අප පෙර කරන ලද කර්මවල විපාක මෙම ආත්මයේදී භුක්ති විඳින බවයි. එමෙන්ම මෙලොවදී අප විසින් කරනු ලබන ක්‍රියාවල ඵල විපාක ඉදිරි ආත්ම භාවවලදී අපිට භුක්ති විඳින්නට සිද්ධ වෙනවා. එනිසා අප හැම දිනම යහපත් කර්ම කිරීමට අදිටන් කරගත යුතුයි, අදිෂ්ඨාන කරගන්නට ඕන. සාරාංශය කියන කොටසේ තියෙන විස්තරයක් කියවලා අපි අවබෝධය ඇති කරගෙන ඊළඟ කොටසත් කියවලා පාඩම නිමා කරමු. මේ ලෝකේ ඉපදුන අපට සැප මෙන්ම දුක් විඳීමට සිදු වෙනවා. සැප දුක් කියන දෙකම විඳින්න සිද්ධ වෙනවා කර්මානුරූප. එය නොපෙනෙන දෙවියෙකුගේ කැමැත්ත නිසා සිදුවෙන දෙයක් නෙවෙයි. අපි විසින් කරපු කර්මවල විපාක විදිහට. අද අප සිදු කරන කුසල කර්මවල විපාක මේ ආත්ම භාවයේදී හෝ පසු ආත්ම භාවයකදී හෝ විඳින්නට අපිට සිද්ධ වෙනවා. සියල්ල කර්මයෙන් සිදු නොවුවද කර්මයේද ජීවිතයට බලපාන එක සාධකයක් වෙනවා. කර්මයක් සම්පූර්ණ වශයෙන් කර්මය නෙවෙයි ජීවිතයට බලපාන්නේ. කර්මයක් ජීවිතයට බලපාන්නට පුළුවන්කම තියෙනවා. ක්‍රියාකාරකම විදිහට ඔබ කරන්නට ඕන, සම්පූර්ණ කරන්නට ඕන. චුල්ලකම්ම විභංග සූත්‍රයට අනුව පුද්ගල විසමතා 14 හා ඊට අදාළ විපාක මතකයෙන් කියන්නට ඕන. විභාගයේ දීත් අපිට ප්‍රශ්න යොමු වෙන්න පුළුවන්. දස කුසල් මොනවාදැයි සොයා ඒවා සිතින් කයින් වචනයෙන් සිදුවන ආකාරය අනුව කොටස් 3කට වර්ගීකරණය කරන්නට ඕන. ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවන්ගේ කරන වෙලාවේදී අපි ඒ පිළිබඳව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. පැවරුම විදිහට පන්තියේ ළමයින් කණ්ඩායම් දෙකකට බෙදෙන්නට ඕන. බෙදිලා අප සමාජයේ දක්නට ඇති විෂමතා හා ඒවා ඇතිවීමට බලපා ඇති කර්ම විපාක කවරේදැයි පෙන්වා දෙමින් පාසලේ බිත්ති පුවත්පතෙහි පළ කිරීමට ලිපියක් සකස් කරන්නට කියන පැවරුමක් කරන්නට පුළුවන්කම තියෙනවා. එහෙමනම් අපි මේ සාකච්ඡා කළේ සාමාන්‍ය පෙළ විභාගයට නියමිත බුද්ධ ධර්ම විෂයේ 11 වෙනි පාඩම. 11 වෙනි පාඩම පුද්ගල විෂමතා සහ කර්මය කියන පාඩම. අවශ්‍ය විශේෂ දේවල් සියල්ලක්ම අපි ඔබට දැනුවත් කළා. එහෙමනම් නැවත නැවතත් මේ පාඩම නරඹන්න, විශේෂ දේවල් මතකයේ රඳවා ගන්න. ඔබට තෙරුවන් සරණයි. පිරිවෙන දහම් පාසල